අපි දැන් බලමු MRP වල 4 වෙනි ගාන. දැන් මේ ගානේ අපිට දීලා තියෙනවා ප්‍රොඩක්ෂන් ලයින් දෙකක්. මේ පළවෙනි එක මේ පැත්තේ තියෙන්නේ මේ දෙවෙනි එක. හරි. අපිට කියලා තියෙනවා exhibit 16.16 shows the details of these calculations. The following analysis explains the logic in detail. We will limit our analysis to the problem of meeting the gross requirements for 1250 units of A, 470 units of B and 270 units of D. හරි, which are all needed in week 9. ඒ කියන්නේ 9 වෙනි සුමානයේ අවසානයේදී අපිට A වල 1250ක් ඕන, B වල 470ක් ඕන, D වලින් 270ක් ඕන 9 වෙනි සතිය අවසානයේදී. හරි. අපිට ඊට පස්සේ දීලා තියෙනවා ඒකේ ඩිමාන්ඩ් එකයි, on hand inventory එකයි, lead time එකයි, safety stock එකයි, on order එකයි. හරි, ඊට පස්සේ minimum order quantity එකයි. ඔකන මතකද මම අර කලින් ගානේ කිව්වා, දැන් කලින් ගානේදී අපි අර කොටස් හතරක් කතා කරානේ. ඒකෙදී අපි කතා කරා gross requirement එක, ඊට පස්සේ net requirement එක, ඊට පස්සේ projected available balance එක, ඊට පස්සේ scheduled receipts ටික. හරි, දැන් මෙතන මම මෙතන දීලා තියෙනවා item name එකයි, on hand inventory එකයි, lead time එකයි, safety stock එකයි, on order එකයි, minimum order quantity එකයි. අපි මුලින්ම ගානට යන්න කලින් බලමු මොනවද මේ කියලා තියෙන්නේ කියලා. on hand inventory කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අපි ගාව තියෙන inventory එක. මම කිව්වා අපේ stock එක වගේනේ. එහෙනම් මේ තියෙන්නේ අපිට කියන්න පුළුවන් projected available balance එක. හරි. lead time එක දන්නවනේ. හරි. safety stock කියන්නේ දැන් අර තිබ්බ 4 ඇස්සේ මේක නෑ. safety stock කියන්නේ දැන් අපි තුමු මොකක්ද අපි item එකක් ගන්නවා කියලා. අපි මේ item එක අරගෙන අපි තුමු අපිට මේ item එකෙන් 4000ක වගේ demand එකක් තියෙනවා. හරි. demand එකක් තියෙනවා. හරි. මම කියනවා ඊට අමතරව අපි safety stock එකක් තියාගන්නවා 20ක. ඒ කියන්නේ අපි ගාව 4020ක් තියෙනවා. මේකේ අදහස දැන් අපේ ඩිමාන්ඩ් එක අපි දන්නවා සාමාන්‍යයෙන් 4000යි. හැබැයි අපේ ඩිමාන්ඩ් එක 4000ට වඩා වැඩි වුණොත් අපිට ඒ ඩිමාන්ඩ් එක යම් තාක් දුරකට සපුරන්න අපි ගාව items තියෙන්න ඕන. හරි. අන්න ඒකට අපි කියනවා safety stock එකක් කියලා. අපේ ඩිමාන්ඩ් එක අපි හිතනවට වඩා වැඩි වුණොත් ඒ අවස්ථාවේදී ඒ ඩිමාන්ඩ් එක සපුරන්න අපි ගාව යම් කිසි ස්ටොක් එකක් තියෙන්න ඕන. අපි ඒකට කියනවා safety stock එකක් කියලා. හරි. ඊට පස්සේ on order. මෙන්න මේක on order. මේ මොකද්ද මේ on order කියන්නේ? අපි order එකක් කලින් දාලා ඒක අපිට ලැබෙනවා. ඒ කියන්නේ මොකද්ද? ඒකට අපි කිව්වා scheduled receipts කියලා. scheduled receipts. හරි. ඒතර මේ තියෙන්නේ scheduled receipts. මේ මොකද්ද? minimum order quantity. minimum order quantity කියන්නේ අපිට එක සැරයකට එක අවස්ථාවකට order කරන්න පුළුවන් අවම ප්‍රමාණය. අපිට order කරන්න පුළුවන් අවම ප්‍රමාණය. මේ මොකද්ද? මේ අපි ගාන කියපු planned order receipts. planned order receipts. හරි. දැන් අපි ගානේ කඩාගත්තා. අපි සාමාන්‍යයෙන් use කරන අර වගුව නැත්නම් ඒ structure ගැලපෙන විදිහට මේ ගාන තියෙන දත්තයන් ටික කඩාගත්තා. හරි. සාමාන්‍ය exam එක ගානක් ආවත් බලන්න ඒ සාමාන්‍යයෙන් ඒ තියලා තියෙන එකේ තේරුම අනුව බලන්න පුළුවන් මේ කොහෙටද වැටෙන්නේ කියලා. හරි. ඊට පස්සේ අපිට මේ සැරේ දීලා තියෙනවා production line දෙකක්. හරි. production line දෙකක්. එතකොට අපි මේ production line දෙකටම හදන්න ඕන වගුව. එතකොට එහෙම අවස්ථාවකදී වගුව දෙකක් ඕනේ නැහැ. එක වගුවකින් කරන්න පුළුවන්. අපි කරන්න ඕන දේ තමයි හැම වෙලාවෙම මේ production line දෙකක් මේ 4-5ක් ආවත් අපි හැම වෙලාවෙම මේක levels ආකාරයෙන් කඩා ගන්න ඕන. දැන් මේ ගාන නම් levels කඩලා තියෙනවා. මේ තියෙන්නේ මේක level 0. මේක level 0. ඊට පස්සේ මේක level 1. ඊට පස්සේ මේක level 2. ඒත් අපි හැම වෙලාවෙම ගන්න පටන් ගන්නේ මොකෙන්ද? පටන් ගන්නේ උඩම level එකකින්. ඊට පස්සේ අපි මෙහෙම පල්ලෙහාට යනවා. හරි. අපි එහෙනම් ගාන හදන්න පටන් ගමු. අපි මුලින්ම මම මේක මකාගෙන ඉන්න. අපි මුලින්ම ගමු අර කලින් ගත්ත මේක. මේ තියෙන අපේ ස්ට්‍රක්චර් එක. හරි. අපි පටන් ගමු එහෙනම් level 1 එක, level 0 එක මේ ගානේ නම් level 0 එකේ මොනවද තියෙන්නේ? අපිට තියෙනවා A සහ B. පටන් ගමු A එකෙන්. හරි. එතකොට අපේ item එකේ නම A. අපි බැලුවොත් එහෙම A කියන item එකේ
අපිට අවශ්‍යයි 9 වෙනි සුමානයේ අවසානයේදී 1250. අපි දන්නවා ඒ කියන අයිටම් එකේ ලීඩ් ටයිම් එක දවස් 2යි. අපිට සේෆි ස්ටොක් එකක් මුකුත් කියලා නැහැ. ඔන් ඕඩර්ත් මුකුත් නැහැ. මිනිමම් ඕඩර් ක්වොන්ටිටි එකකුත් නැහැ. හරි. එහෙනම් ග්‍රොස් රික්වයර්මන්ට් එක අපි දන්නවා 9 වෙනි දවසේ 1250යි. මුකුත් අපිට මේ ඔන් ඕඩර් නැත්නම් ඔන් ඕඩර් මුකුත් නැහැ. නැත්නම් අපිට කියනවා ෂෙඩියුල්ඩ් රිසිප්ට්ස් කියලා. ඒව මුකුත් අපිට කියලා නැහැ. එහෙනම් ඒකත් බිඳුවයි. එහෙනම් මම ලියන්න එක බිඳුවයි කියලා. බිඳුවයි. අපි ගාව බැලන්ස් එකක් තියෙනවද ඒ වල? ඔව් මේ තියෙන්නේ. දැක්කනේ අපි ගාව on hand inventory 50ක් තියෙනවා. ඒ කියන්නේ අපේ projected balance එකක් තියෙනවා 50ක. එහෙනම් අපි 50 ගන්නවා මෙතනට. මෙතන 50යි. එහෙනම් අපි මේකෙන් හොයා ගන්නවා අපේ net requirement එක කීයද? 1200යි. අපි බලනවා planned order receipts. ඒ කියන්නේ minimum order quantity වගේ දෙයක් නේ. ඒතර එහෙම මොකක් හරි ඒට තියෙනවද? නැහැ. මුකුත් නැහැ. එහෙනම් අපි දන්නවා අපිට 1200ම දාන්න පුළුවන් ඕඩර් එක විදිහට ප්‍රශ්නයක් නැහැ. අපි දන්නවා ඒ වල ලීඩ් ටයිම් එක දවස් 2යි. එහෙනම් අපිට 9 වෙනි සුමානේදී නැත්නම් 9 වෙනි දවසේදී අපිට 1200 ලබා ගන්න නම් අපි ඕඩර් කරන්න ඕන කවද්ද? 7 වෙනි දවසේ. එහෙනම් 7 වෙනි දවසේ. ඕක තමයි ඒ වලට එන MRP plan එක. හරි. අපි ඒතර A ඉවරයි. දැන් අපි A ඉවරයි. අපි දැන් B වලට යමු. B වලට ගියොත් මෙන්න මේ වගේ. හරි. මෙතන තියෙනවා මම ලියන්නම් B. අපි දන්නවා සුමානයේ අවසානයේ කියන්නේ 9 වෙනි සතියේදී අපිට B වලින් යුනිට්ස් 470ක් අවශ්‍යයි. හරි. B වලින් 9 වෙනි සුමානයේ අවසානයේදී අපිට 470ක් අවශ්‍යයි. බලමු B වල අපිට on hand තියෙනවා 60ක්. අපිට on hand ඒ කියන්නේ projected available balance අපිට තියෙනවා 60ක්. ඊට පස්සේ අපිට කියනවා B lead time එක සමාන 2යි ප්‍රශ්නයක් නැහැ. ස්ටොක් එක මුකුත් ගැන කියන්නේ නැහැ. අපිට කියනවා on order. on order අපිට 10ක් ලැබෙනවා 5 වෙනි සතියේ. on order අපිට 10ක් ලැබෙනවා 5 වෙනි සතියේ. ඒ කියන්නේ scheduled receipts අපිට 10ක් ලැබෙනවා 5 වෙනි සතියේ. ඒ කියන්නේ ආරම්භයේ මුකුත් නැහැ. ආරම්භයේ මුකුත්ම නැහැ. 5 වෙනි සතියේ අපිට 10ක් ලැබෙනවා. හරි. 5 වෙනි සතියේ අපිට 10ක් ලැබෙනවා. ඒතර මේ 60 අපි අරන් යනවා මෙතනට. මේ මොකද්ද? අපි ගාව ස්ටොක් එකේ තිබ්බ ප්‍රමාණය. හරි. අපිට කියනවා 5 වෙනි සතියේ අපිට 10ක් ලැබෙනවා. ඒ කියන්නේ මේ සතිවල අපි ගාව කීයක්වත් නැහැ. මම ඒක මෙහෙම දාන්නම්කෝ නැත්නම් ඒක පැහැදිලි වෙන්න පුළුවන්. අපේ scheduled receipts ආරම්භයේ මුකුත් නැහැ. එහෙනම් 0.0.0.0. balance එකක් අපිට තියෙනවා 60ක. එහෙනම් මෙතන 60යි, මෙතන 60යි, මෙතන 60යි, මෙතන 60යි. අපිට කියනවා 5 වෙනි සුමන අපිට 10ක් හම්බ වෙනවා කියලා. එහෙනම් මෙතන 10යි, මෙතන 60යි. එතකොට 5 වෙනි සුමානේ අපිට 10ක් හම්බ වෙනවා. අපි ගාව 60ක් තිබ්බා. එහෙනම් 5 වෙනි සුමානේ ඉඳන් අපි ගාව කීයක් තියනවද? අපි ගාව 70ක් තියෙනවා. මේ 70 කොහෙන්ද ආවේ? මේ දෙකේ එකතුව. එතකොට 70යි 70යි 70යි. හරි. එතකොට අපි දන්නවා net requirement එක කියන්නේ මේ දෙකේ අතරේ. එතකොට අපිට එනවා 400යි. හරි. 400 අපි දන්නවා B වල minimum order quantity එකක් මුකුත් නැහැ. එහෙනම් කෙලින්ම අපිට පුළුවන් 400ම order කරන්න. ප්‍රශ්නයක් නැහැ. lead time එක සමාන 2යි. එහෙනම් 9 වෙනි සුමානේ අපිට 400ක් ඕන නම් අපි order එක දාන්න ඕන 7 වෙනි සුමානේ. හරි. ඔය තියෙන්නේ B වලට එන වගුව. හරි. අපි දැන් දාමු දැන් අපි level 1 එක ඉවරයි. නැත්නම් level 0 ඉවරයි. අපි දැන් යන level 2 වල මම වෙන පාටක් ගන්නකො level 2 වලට. හරි. දැන් අපි level 2. level 2 එකේ ඉන්නේ C. අපි දන්නවා C ව අපිට ඕන වෙනවා. C ව අපිට ඕන වෙනවා A සහ B ව හදන්න. හරි. අපි බැලුවොත් එහෙම A එකට C එකයි තමයි අනුපාතය. හරි. එතකොට අපි දන්නවා 7 වෙනි සුමානේ අවසානයේදී අපිට A 1200ක් අවශ්‍යයි. 1200ක් අවශ්‍යයි. අපි දන්නවා B වල හැටියට B වලත් තියෙන එකට අනුපාතය යටතේ. එතකොට B අපිට 7 වෙනි සුමානේ අවසානයේදී 400ක් අවශ්‍යයි. ඒතර මෙතන B එකයි B එකට C එකයි. එහෙනම් මේක අපිට 400ක් අවශ්‍යයි C වලින්. හරි. C වලින් 400ක් අවශ්‍යයි. එතකොට අපිට මේ අවශ්‍ය වෙන්නේ 7 වෙනි සුමානේ. ඒතර මම දාන්නම් gross requirement එක 7 වෙනි සුමානේ. මේ දෙකම එකම සුමානේනේ. දැන් මේකත් ඕන අපිට 7 වෙනි සුමානේ 7th මේකත් 7. ඒ නිසා අපිට එකතු කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් එකතු කරන්න බෑ මොකද දිනයන් වෙනස් නිසා. හැබැයි දිනයන් සමාන නම් එකතු කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. ඒතර මට කියන්න පුළුවන් මෙතන
1200යි 400යි 1600යි. හරි. එකතු කරපු එකම හේතුව ඇයි Bත් 7 වෙනි සුමානේ Aත් 7 වෙනි සුමානේ. දැක්කනේ? හරි. එතකොට ඒක හරි. ඊට පස්සේ අපිට කියනවා C වලට ගියොත් එහෙම අපිට පේනවා on hand. ඒ කියන්නේ අපි ගාව තියෙනවා 40ක්. lead time එක සුමානයයි. safety stock එකක් තියෙනවා 5ක. ඒක වැදගත්. ඊට පස්සේ කියනවා අපිට C අවම වශයෙන් C order කරන්න පුළුවන් වරක් 2000යි. 2000ට වඩා අඩුවෙන් අපිට order කරන්න බැහැ. හරි. අපි ඒකට ගියොත් අපි දන්නවා schedule receipt එකක් තියෙනවද? ඒ කියන්නේ අපි ලැබෙන දෙයක් තියෙනවද? නෑ, මුකුත් නෑ. මේ on order මුකුත් නෑ. හැබැයි අපි ගාව stock එකක් තියෙනවා 40ක. එතකොට මේක බිඳුවයි. මම මේක බිඳුව කියලා දාගෙන යන්නම්කෝ. බිඳුවයි. මේක තියෙනවා 40ක්. 40යි. මෙතන 40යි. දැන් අපි මේක බැලුවොත් එම අපේ net requirement කීය දෙන්නේ? අපි net requirement ගන්න කොහොමද? cross එකෙන් මේකයි අඩු කරනවා. එතකොට අපිට එන්නේ 1600න් 40ක් අඩු කරපුවම අපිට සාමාන්‍ය කීයද? 1560යි. හැබැයි මේ ගාන දිහා බැලුවොත් ඕගලන්ට පේනවා මෙන්න මෙහෙම දෙයක්. safety stock එකක් තියෙන්න ඕන 5ක. ඒ කියන්නේ 5ක් අපේ demand එකට වඩා 5ක් අපි ගාව තියෙන්න ඕන. මේ තියෙන්නේ මොකද්ද? අපේ demand එක. මේ තියෙන අපේ demand එක. මේ අපේ cross requirement එක. අපි ගාව මේ receipts මුකුත් නැහැ. අපි ගාව in stock 40ක් තියෙනවා. එහෙනම් අපි ගාව 1560ක් තමයි අපේ demand එක. safety stock එක කියන්නේ අපේ demand එකට අමතරව අපි කීයක් තියාගන්න ඕනද? අපි 5ක් තියාගන්න ඕනද? එතකොට අපිට කියන්න පුළුවන් අපේ net requirement එක වෙන්නේ 1560 ධන 5. මේ 5 කියන්නේ අර safety stock එක. හරි. ඒ කියන්නේ අපෙන් 1560ක් ගිහිල්ලා කස්ටමර් කෙනෙක් කියනවා හරි මට තව එකක් ඕන. ඒතර 1561යි. අන්න ඒ අපි හිතපු demand එකට වඩා වැඩිපුර වෙන demand එක cover කරන්න පාවිච්චි කරනවා safety stock එක. ඒ නිසා අපි කරන්නේ මොකද්ද? අපි සාමාන්‍ය ආකාර net requirement එක හොයලා ඒකට add කරනවා safety stock එක. එතන මෙතන එනවා 1565යි. හරි. දැන් අපි බලනවා planned order receipts. planned order receipts කියන්නේ මොකද්ද? මෙන්න මේ ටික. minimum order quantity. අපිට C වල කියනවා වරකට order කරන්න පුළුවන් අවම ප්‍රමාණය කීයද C වල? 2000යි. හරි. වරකට order කරන්න පුළුවන් අවම ප්‍රමාණය 2000යි. එහෙනම් අපි කියනවා C වල අපිට order කරන්න පුළුවන් ප්‍රමාණය 2000යි. අපිට 1565ක් ඕන වුණාට අපිට වරකට order කරන්න 2000ක් නිසා අපි 2000ක් කෙලින්ම order කරනවා. හරි. එතකොට මේ 2000 අපි දන්නවා C වල තියෙන lead time එක දවසයි. එහෙනම් මේ තියෙන්නේ C වල මේක. හරි. දැන් අපි බැලුවොත් මේ ගාන දිහා මේ ගාන බැලුවොත් ඔයගොල්ලන්ට පේනවා අපි order කරන amount එකයි අපිට අවශ්‍ය amount එකයි දෙකක්. ඒ කියන්නේ අපි order කරන්න කීයක්ද? 2000ක්. අපිට අවශ්‍ය කීයක්ද? 1565ක්. ඉතිරියක් තියෙනවනේ. අන්න අපි ඒ ඉතිරියත් පෙන්නගෙන යන්න ඕන මේ ගානේ. මොකද අපිට පේනවා timeline එකේ මෙහෙම කාලයක් තියෙන නිසා. හරි. එතකොට අපිට කියන්න පුළුවන් අපිට අවශ්‍ය වුණේ 2000යි අපිට 1565ක් හම්බුණා. අපිට අවශ්‍ය 1565යි අපිට හම්බුණා 1000ක්. ඒතර අපේ මේ ඉතිරිය කීයද? අපි ඒක අඩු කරොත් එහෙම අපිට එනවා 435ක්. හැබැයි මෙතන එන අගේ 435 නෙමෙයි. මොකද අපි දන්නවා මේ 1565ම පාවිච්චි කරන්නේ නැහැ. අපි පාවිච්චි කරන්නේ කීයක්ද? 1560යි. අර 5 කියන්නේ මොකද්ද? safety stock එක. අපි පාවිච්චි කරන්නේ නැහැ. අපි හිතනවා වැඩිපුර තිබ්බොත් අපි මේක තියා ගන්නවා. demand එක වැඩි වුණොත් හැබැයි අපි පාවිච්චි කරන්නේ නැහැ. අපේ පාවිච්චිට අවශ්‍ය කීයද? 1565යි. 1560යි. හරි. 1560යි. මේ වැඩිපුර. එතකොට අපි දැන් මෙතනින් 2000න් මේක අඩු කරලා 435යි කියලා. 435යි කියලා මෙතනින් එහාට අගයන් දාගෙන ගියොත් අපේ බැලන්ස් එක විදියට 435යි කියලා මේකේ අදහස මොකද්ද? මේක අදහස වෙන්නේ අපි අර 5 පාවිච්චි කරා කියන එක. අර ස්ටොක් එක නැත්තම් අර අපි වැඩිපුර තියාගත්ත 5 අපි පාවිච්චි කරා කියන එක. ඒකයි පාවිච්චි කරේ නෑනේ. එහෙනම් අපි ගන්න ඕන ඒක නැතු අපි පාවිච්චි නොකරා වගේ. කියන්නේ මෙතන එන්නේ කීයද? 440යි. 440යි. මම ආයෙ පෙන්නන්නම් ආපු විදිහ. අපි දන්නවා අපිට ඇත්ත ඩිමාන්ඩ් එක අවශ්‍යයි 1560ක්. අපි ගාව දැන් තියෙනවා 2000ක්. මේ 60 ඊට පස්සේ ඊට අමතරව ස්ටොක් එකක් තියෙනවා සේෆ්ටි ස්ටොක් එකක් 5ක. අපි කරන්නේ මොකද්ද? අපි කියනවා මේක අපිට අනිවාර්යයෙන්ම පාවිච්චි වෙනවා. එතකොට 2000 මේ ගියාම කීයද?
සොරි මේ ගියම 440යි මේ 440 තමයි මේ පහ තියෙන්නේ තේරෙනවනේ අපි මේ පහ පාවිච්චි නෑ කියලා කියන්නේ මොකද අපි පාවිච්චි කරන්නේ නෑනේ අපේ ඩිමාන්ඩ් එක 1560යි අර පහ වැඩිපුර ඒත් අපි මේ පහත් අයින් කරොත් අපි කියන්නේ මොකද්ද අපි මේක 435යි කියලා ලියුවොත් ඒක අදහස මොකද්ද අපි මේ පහ පාවිච්චි කරා කියන එක ඒ නිසා අපි කියන්නේ මොකද්ද 2000න් අපි අඩු කරනවා 1560 මෙතන 440යි එතකොට මේක ඇතුලේ අපේ තියෙනවා අර පහ හරි හරි දැන් අපි යමු එතකොට අපි C ඉවරයි අපි දැන් C ඉවරයි අපි දැන් යමු level number 2 නැත්තම් D වලට හරි D වල කිහිපයක් දේවල් තියෙනවා අපි දැන් පෙන්නුවොත් එහෙම මේක D අපි දන්නවා D ඕන වෙනවා අපිට කියන්නේ D අවශ්‍ය වෙනවා A හදන්න ඍජුවම I C හදන්න සහ ඔව් A හා C හදන්න. ඒතර අපි දන්නවා A අපිට තියෙනවා එකක්. ඒතර A හා D ගේ අනුපාත එකට එකයි. එහෙනම් මෙතන එකට එකයි. A අපිට 1200යි. එහෙනම් මෙතනත් 1200යි. ඊට පස්සේ අපි දන්නවා C. C අපි ඕඩර් කරාද? අපි ඕඩර් කරා 2000ක්. අපිට අවශ්‍ය 1560යි. හැබැයි අපි ඕඩර් කරා 2000ක්. හරි. එහෙනම් 2000ක් හදන්න නම් අපි දන්නවා C වගේ දෙගුණයක් D ඕන. එහෙනම් මෙතන මම ලියන්න දෙකයි. එහෙනම් මෙතන අපිට එනවා 4000යි කියලා. හරි. එතකොට අපිට A ඕඩර් කරේ අපි කවද්ද? අපි A ඕඩර් කරේ 7 වෙනිදා. එහෙනම් අපිට C වල gross requirement C වල D වල මේක D. ඔව් D වල gross requirement එකක් එනවා 7 වෙනිදා 1200ක. ඊට අමතරව cross requirement එකක් එනවා 4000ක මේ 4000 කොහෙන්ද ආවේ මෙන්න මේ C වලින් ඒක එනවා 6 වෙනිදාට හරි ඊට අමතරව අපිට ගාන මෙහෙම කියලා තියෙනවා D on hand 200ක් තියෙනවා lead time සතියයි stock එකක් තියෙනවා 20ක් අපි 20ක් තියාගන්න ඕන හරි ඊට පස්සේ කියනවා අපිට on order එකක් එනවා කියලා C එක 4 වෙනි සුමානේ ඊට පස්සේ අපිට කියනවා මිනිමම් order quantity එක 5000 කියලා. ඒතර මේ D කියන එකේ ඔක්කොම තියෙනවා. හරි. හරි. අපි ගමු මුලින් පළවෙනි එක in hand කියලා 200ක්. in hand තියෙනවා 200ක්. එතකොට මෙතන 200යි. අපි දන්නවා 4 වෙනි සතියේ අපිට 100ක් ලැබෙනවා. 100ක් ලැබෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් මෙන්න මෙහෙම. මේක ආරම්භයේ බිඳුවයි මෙතන 100යි මෙතන 200යි මෙතන 200යි මෙතන 200යි මෙතන 200යි එහෙනම් 200යි 100යි 300යි මෙතනත් 300යි හරි මෙතන 300යි ඊට පස්සේ අපිට කියනවා අපිට අපි ගා වැඩිපුර ස්ටොක් එකක් තියාගන්න ඕන 20ක ඒක හරි ඊට අමතරව මිනිමම් order quantity එක 5000යි හරි lead time එක එකයි. ඒතර අපි බැලුවොත් එහෙනම් මේක දිහා ඔයගලන්ට පේනවා 4000න් 300ක් ගියාම කීයද? 4000න් 300ක් ගියාම කීයද? 3700යි. මේ තමයි අපේ requirement එක. හරි මේ අපේ requirement එක. හැබැයි අපිට ගාණ කියනවා we need to have a safety stock of 20. අපි තියාගන්න ඕන safety stock එකක් 20ක. මං කියවනේ ඒක හැම වෙලාවෙම demand එකට වඩා අමතර ප්‍රමාණය. demand එකට වඩා අමතර ප්‍රමාණය. එහෙනම් 3700 ධන 20. කීයද එතකොට? 3720යි. මේක තමයි අපේ net requirement එක වෙන්නේ. හරි? මෙන්න මෙතන අපිට එනවා 3720යි කියලා. මේ අපේ net requirement එක. හරි තේරුම් ගන්න පටල ගන්න එපා. අපේ ඩිමාන්ඩ් එක 3700යි. අපි ගාව 4000 අපිට 4000ක් ඕන. අපි ගාව දැන් 300ක් තියෙනවා. ඒ කියන්නේ අපිට තව කීයක් ඕනද? 3700ක් ඕන. ඒ අපේ ඩිමාන්ඩ් එක. අපිට ගාණ කියනවා අපිට තියාගන්න ඕන කියලා safety stock එකක් කීයකද? 20ක. එහෙනම් අපේ total net requirement එක කීයද? අපේ ඩිමාන්ඩ් එක plus safety stock. ඒ කියන්නේ 3720යි. හරි. අපිට plan order receipt කීයක් තියෙන්නේ? 5000යි. ඒක 5000යි. එහෙනම් දවසයි තියෙන්නේ ඔන්න 5000 හරි. හැබැයි අපි ගානේ මුලට ගියොත් මතකද මෙහෙම දෙයක් කියලා තිබ්බා. We need 270 units of D by the end of 9th week. ඒ කියන්නේ 9 වෙනි සතියේ අවසානයේ අපිට තව D 270ක් අවශ්‍යයි. හරි.
9වෙනි සතිය අවසානයේ අපිට 270ක් අවශ්‍යයි. මම වෙන පාටම් ගන්න මේක පෙන්නන්න. 270ක් අවශ්‍යයි. 270ක් අවශ්‍යයි. අපි දන්නවා අපි 5000ක් ඕඩර් කරා. 5000ක් අපි ඕඩර් කරා. ඒකෙන් 3700ක් තමයි අපේ ඩිමාන්ඩ් එක. 3700ක් තමයි අපේ ඩිමාන්ඩ් එක. ඒ කියන්නේ 1300. මේකෙන් 3700 20 අඩු කරන්න එපා. ඒ 20 මොකද්ද? සේෆ්ටි ස්ටොක්. සේෆ්ටි ස්ටොක්. එතකොට 5000න් අපි අඩු කරන්නේ 3700. එතකොට මෙතන අපිට එනවා අපි ගාව දැන් තියෙනවා available 1300. 1300. ඊට පස්සේ අපි දන්නවා මෙන්න මෙතනදී මේ 7 වෙනි සුමානේදී අපිට 1200ක් ඕන. 7 වෙනි සුමානේදී අපිට 1200ක් ඕන. එතකොට මේක net requirement එකක් එනවද? බලන්න. අපි මෙතන 5000ක ඕඩර් එකක් දැම්මා. ඒ ඕඩර් එක අපිට ආවා. අපිට 3700ක ඩිමාන්ඩ් එකක් තිබ්බා. ඒ ඩිමාන්ඩ් එකකින් සම්පූර්ණ වෙනවා. ඊට පස්සේ අපි ගාව තව 1300ක් ඉතුරුයි. අපි බලද්දි 7 වෙනි සුමානේදී අපිට 1200ක් ඕන. ඒකත් සම්පූර්ණ වෙලා. මොකද අර 5000න් 3700ක් ගියාම 1300ක් ඉතුරුයි. ඒ 1300න් අපිට පුළුවන් වෙනවා අර 1200 කව කරන්න. මොකද අපි මේ ගාන මේ දක්වා හැදුවේ. මේ දක්වා හැදුවේ මෙන්න මේ 4000ට. නේ? අපි හැදුවේ මේ 4000ට. අපි මේ 1200 බැලුවේ නැහැ. අපි බැලුවේ මේ 4000ට. ඒතර මේ 4000 වැඩේ සම්පූර්ණ වුණාට පස්සේ අපිට පේනවා 1300ක් ඉතුරුයි. ඒ 1300න් අපේ 1200 අවශ්‍යතාවය නැත්තම් gross requirement එක cover වෙනවා. එහෙනම් අපිට net requirement එකක්වත් plan එකක්වත් ඕනේ නැහැ. හරි. ඒතකොට අපිට පේනවා මෙතන මෙන්න මේ 1200යි මෙතන 1300යි අපිට 100ක් ඉතුරුයි. 100ක් ඉතුරුයි. එහෙනම් මෙතනින් එහාට යන්නේ 100යි මෙතනින් එහාට 100යි. එතකොට 270න් අපි දන්නවා 100ක් තියෙනවා. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් 270න් 100ක් ගියාම 170යිනේ. එහෙනම් අපි 170ක් ඕඩර් කරන්න ඕන. මේක හරිද? කල්පනා කරලා බලන්න. අපි බැලුවොත් මේ ගාන දිහා ඔයගලන්ට පේනවා 1200යි 1300ක් තිබ්බා. ඒකෙන් 1200ක් ගියා 100ක් ඉතුරුයි. 100ක් ඉතුරුයි. අපි දැන් මේක විදිහට අපි 270ක් තියාගෙන 270ක් අපිට අවශ්‍යයි. මම කියන්නකෝ අපේ ඩිමාන්ඩ් එක මේක on hand. අපිට එනවා 170යි කියලා. මේක හරිද? අපි 170 කියලා දාගෙන ගියොත් ගාන වැරදි. ඒකට හේතුව මේකයි. අපිට මේ ගානේ පැහැදිලිවම කියනවා මෙන්න මේ D වල අපි ගාව හැම වෙලාවෙම තියෙන්න ඕන safety stock එකක්. ඔගොල්ලෝ බැලුවොත් මේ මම මේ මැකුවොත් එහෙම පොඩ්ඩක්. ඔගොල්ලෝ බැලුවොත් මෙන්න මේ safety stock එකට ඒගොල්ලෝ දිනයක් දීලා නැහැ. දිනයක් දීලා නැහැ. කියන්නේ අපිට 4 වෙනි සුමාන stock එකක් තියෙන්න ඕන. 5 වෙනි සුමානේ තියෙන්න ඕන. 6 වෙනි සුමාන. එහෙම මුකුත්ම කියලා නැහැ. ඒ කියන්නේ මේක අපි indefinite. ඒ කියන්නේ අනිවාර්යෙන්ම මේ stock එක අපි ගාව තියෙන්න ඕනේ. මේක තියෙන්නම අපි ගාව ඕනේ. ඒ කියන්නේ අපි ගත්තොත් D වලට D වල හැම වෙලාවෙම අමතර 20ක් අපි ගාව තිබිය යුතුමයි. එහෙනම් අපි පල්ලෙහාට ආවොත් උගලන්න පේනවා මේ ගානේ අපේ ඩිමාන්ඩ් එක 270යි. අපි ගාව 100ක් තියෙනවා. අපි 170ක් නෙමෙයි අපි ඕඩර් කරන්න ඕන 20ක්. ඒ නිසා හැම වෙලාවෙම ගණන් වල පරිස්සම් වෙන්න. මේ වගේ ගානක මෙහෙම කතාවක් ආවොත් සේෆ්ටි ස්ටොක් එකක් ගැන ආවොත් සෑහෙන පරිස්සමෙන් ඉන්න. ඒ කියන්නේ අපිට හැම වෙලාවෙම ඒ ස්ටොක් එක තියාගන්න ඕනේ. හරි? තියාගන්න ඕන. එතකොට අපේ මේක එන්නේ 170යි 20යි කීයද? 190යි. 190යි. එතකොට මෙතන අපේ එනවා net requirement එක 190යි. අපිට එකපාර ඕඩර් කරන්න පුළුවන් කීයද? 5000යි. එහෙනම් මෙතනින් 5000ක් අපි අඩු කරනවා. ඊට පස්සේ කෙනෙක්ට අහන්න පුළුවන් හරි ඒතර මේ 10 වෙනි සුමානයක් තියෙනවනේ. මේකට මොකද අපි දාන්නේ? අපි මෙතන ගිහිල්ලා දැම්මොත් එහෙම 5000 ඍණ 190 කියලා වැරදි. ඇයි අපි ඒතර අදහස් කරන්නේ මොකද්ද? අපි අර 20 අපේ සේෆ්ටි amount එක පාවිච්චි කරලා කියන එක. අපි පාවිච්චි කරන්නේ නැහැ නේද? අපි ඒක නිසා තියාගන්නවා. එතකොට අපි කරන්නේ මොකද්ද? 5000 ඍණ 170 අපි ගන්නෙ. එතකොට 5000 ඍණ 100 මේක නෙමෙයි. අපි ගන්නෙ 5000 ඍණ 170. ඒ කියන්නේ කීයද?
4830යි. මෙතන එන්නේ 4830යි. මේක යාලා ගාන දීලා නැහැ. මොකද ගානේ තියෙන සුමාන 9ක් දක්වා විතරයි. බැරි වෙලාවක් හරි එක්සෑම් එක ගානක වැඩිපුර ආවොත් මේක අනිවාර්යෙන් ලියලා තියන්න. හරි.